දෙරණ අරුණ. Sri Lanka's breakfast show. ආයිබෝවන් වනක්කම් good morning assalamu alaikum සුබෝදෑසනක්. දෙරණ අරුණ සමග අදත් ඔබ එකතු වෙන්නේ අද නොවැම්බර් මාසයේ 20 සිකුරාදා ජාතික පුවත්පත්තර ප්‍රධාන සිරස්තල වාර්තාවන් ඔබට ගෙනීමට අප බලාපොරොත්තු වෙන මෙතෙන් සිට තොරතුරු sannivedana ගැන කතා කරද්දී අද විශේෂ සටහන් කිහිපයක් ඇතුළේ තිබෙනවා. ඉන්න එකක් තමයි මේ දුස්තොරතුරු සමාජගත වීම සහ අනවශ්‍ය තොරතුරු රැසක් අපිට පැමිණීම නිසාවෙන් අප සතුව අපි නොදැනීම අප පත් වෙලා තියෙනවා යම්කිසි ව්‍යාකූල භාවයකට. ඒ නිසාම හැමතිස්සෙම ප්‍රවෘත්තිත් එක්කම හැමතිස්සෙම යාවත් කාලීන වෙලා නොදැනුවත්වම අපි අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් කියන කතාව. අපි ඒ ගැන කතා කරමු ඇතුළු පිටුවල වැඩිදුරටත්. මේ අතර තමයි අද දවස මතක් කරලා අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරොත් ඉතින් පුවත්පත් පිරී ඉදිරි ගියේ පහුගිය දින කිහිපෙම ඔබ දන්නවා කොවිඩ් සම්බන්ධ සිදුවීම් වලින් සෑම පුවත්පතක්ම නමුත් අද මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. නැත්තම් කොවිඩ්ම විතරයි අපිට උපුටා දක්වන්නට වෙන්නේ. හැම තැනකම කොවිඩ්. ඉතින් කෙසේ වෙතත් මේ කතාවත් එක්ක බලනකොට අද ටික වෙනස් වෙලා තියෙනවා කියලා කියන්න තියෙන මුලින්ම ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්න අද 20 වෙනි සිකුරාදා ලලිත් අනූෂ නිදොස් කොට නිදහස් කියන කතාව ඡායාරූප වාර්තාවක් එක්ක විත්තිකරුවෝ දෙදෙනා අවංක නිකලල් නිලධාරියෝ කියලත් ඇපැල් උසාවිය තීන්දුව කරලා තිබෙනවා. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දිවයිනේ විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීමෙන් රජයට අයත් රුපියල් මිලියන 600ක මුදලක් අවභාවිතා කිරීම සහ පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කරලා මහාධිකරණයෙන් වසර 3ක සිර දඬුවම් සහ දඩ නියම අපමත මුදා හරපු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්මයා වගේම විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මහත්මයා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නට අභියාචනාධිකරණය තීන්දුව කරා. අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට ගෙනින්නෙත් අද ජාතික පුවත්පත් පහක් ප්‍රධාන සිරස්තල වාර්තා කරනවා සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි පුවත්පත් ඒ විදිහටම වාර්තා කරනවා සිල් රෙදි නඩුවෙන් ලලිත් අනූෂ නිදොස් කොට නිදහස් කියලා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්වන්නේ ඒ වෙනුවෙන් ඒ අනුව තමයි මේක මේ සම්බන්ධ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් කතා කරනවා නම් මේක ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඒ අනුව තමයි කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මියගෙන් සැදුම්ලත් මේ ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මේ නඩු විභාගය පැවැතුනේ. එහි අවසානයේ තමයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශය නිකුත් වෙලා තිබෙන්නේ. ඉතින් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන පෙත්සම්කරුවන් දෙදෙනා කටයුතු කරලා ඇත්තේ නීත්‍යානුකූලව ඔවුන් වෙත පැවරී ඇති බලතර අනුව බව එහිදී සඳහන් කරලා තියෙනවා. මේ අතරම තමයි දෙපාර්ශ්වයේම සාක්ෂි කඳවලා දීර්ඝ නඩු විභාගයක් පැවැත්ුණා. මේ කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා වුණේ ගිහාන් කුලතුංග මහත්මයා 2017 9 වෙනිදා ඔහු නිකුත් කළ තීන්දුව මගින් මේ අධිචෝදනා තුනටම වරදකරුවන් කරා ලලිත් වීරතුංග මහත්මයා අනුෂ පැල්පිට මහත්මයා. ඒ අනුව තමයි බරපතල වැඩ ඇතුව ඔවුන්ට සිර දඬුවම් නියම වුණේ. කෙසේ වෙතත් අද දවසේ මව්බිම් පුවත්පත කියලා තියෙනවා විනිසුරු ගිහාන් කුලතුංගගේ තීන්දුව යුක්ති සහගත නැති බව අභියාචනාධිකරණය තීන්දුව කරා කියලා එහෙම නැත්නම් ඉහළ අධිකරණය තීන්දුව කරා කියලා පුවත්පතේ සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා තුන සම්බන්ධයෙන්ම එහිදී වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. අද මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අරුණ පුවත්පතේ ගෙනෙන්නේ. මහාධිකරණයෙන් සාක්ෂි ඔප්පු වී නැහැ. ලලිත් අනූෂ නිදොස් කොට නිදහස් සිල් රෙදි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචනාධිකරණයෙන් ඒකමතිකව තීන්දුව ලබා දුන්නා. මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ කියලා ලලිත් වීරතුංග මහත්මයා මෙහිදී ඊයේ දවසේ ප්‍රකාශ කළා. සමස්ත රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දැල්ලුණු කොළ එලියක් මේක කියලයි ඔවුන් ඊයේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ. කෙසේ වෙතත් මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් කතා කරන වැදගත් කොටසක් තියෙනවා. මේ කොටස මෙසේ උපුටා දක්වනවා. මේක ජේෂ්ඨ විනිසුරුතුමියන් දෙදෙනා තම නිගමනයන් වෙන්වෙන්ව නඩු තීන්දුව දෙකක් ලෙස පිටු 62කින් යුක්තව ඉදිරිපත් කරලා තිබුණා. කුමුදුනී වික්‍රමසිංහ මහත්මියගේ තීන්දුව ප්‍රකාශය පිටු 24කින් යුත් සෙසු විනිසුරු යුක්තයි. දේවිකා අබේරත්න මහත්මියගේ තීන්දුව ප්‍රකාශයක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් සඳහන් කරනවා නම් විශේෂයෙන්ම නිරීක්ෂණයට ලක් වෙච්ච අඩලුහුඩුකම් මෙන්ම මගහැරීම් නොසලකා හැරීම් මෙන්ම අතපසු කිරීම වරදවා වටහා ගැනීම පිළිබඳව පැහැදිලි ලෙස මේ තීන්දුව තුලින් පෙන්වා දී තිබෙන බව මේ සටහන් තුල කියනවා. විශේෂයෙන්ම උදාහරණයක් විදිහට ගත්තොත් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ රාජ්‍ය පොදු දේපල පනතේ ඒ කියන්නේ Public Property Act එකේ 5 එක ඡේදය යටතේ ගැනෙන වරදවල් වශයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහත්මයා නඩු විභාගයේදී ගෙනහැර දක්වලා තියෙන කරුණු මේ විත්තිකාර අභියාචකයන් දෙදෙනාගේ ක්‍රියාවන්ට සමපාත වන බවට විනිසුරුවරයා පිළිගැනීම සම්බන්ධයෙන් කරලා ඇති විශ්ලේෂණය ඉතාමත් සුවිශේෂී ගෙනහැර දක්වනවා.
මොකද මේ විත්තිකාර අභ්‍යාචකයන් දෙදෙනාම කිසිදු අවස්ථාවක මේ ක්‍රියාපටිපාටිය තුළින් පෞද්ගලික ලාභයන් හෝ වාසි ලබාගෙන නොමැති බව විනිසුරුවරයා විසින්ම සිය නඩු තීන්දුවය තුළම ප්‍රකාශ කොට තිබීමෙන් ඔවුන්ගේ නිවරද්දභාවය සහ අහිංසකභාවය තහවුරු වනවා කියලා අභ්‍යාචනාධිකරණ විනිසුරුතුමියන් දෙදෙනාම තීන්දු මගින් ප්‍රකාශයට පත් කළ තියෙනවා. මම හිතන්නේ මේ කොටසේ මම වැදගත්ම කොටස උපුටා දැක්ුවේ මේකේ කියලා තියෙන්නේ පූර්වගාමී විනිසුරුවරයා විසින් ලබා දීලා තියෙන ඒ නඩු තීන්දුව සම්බන්ධයෙන්ුත් එහිදී ඔවුන් දෙදෙනා සඳහන් කළ තියෙන කාරණය මේක පෞද්ගලිකව Taman මේක උපයලා නැහැ කියන එක. ඉතින් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ ලලිත් වීරතුංග සමස්ත රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දැල්ලුණු කොලේලියක් කියලා අනුෂ පැල්පිට මහත්මයා කරන ප්‍රකාශය සෑම පුවත්පතක්ම ගෙනෙනවා. මවබිම් පුවත්පත කියනවා නිර්භයව රාජකාරී කරන රාජ්‍ය සේවකයන් සංහතියටම ධෛර්යයක් මේ හරහා ලබා දීමට හැකියාවක් ලැබෙනවා කියලා රාජ්‍ය සේවකයන්ගේ ඇස් අරවන තීරණයක් මේක කියලා කියන්නේ. ඉතින් මෙතන සිට මේ කරන දේවල් සම්බන්ධයෙන් ඕන කෙනෙකුට ඉතින් නිදහසක් ඉස්සරහට ලබන්න පුළුවන්කමක් තියෙනවා රාජ්‍ය සේවකයන්ට. මොකද මේ මන් දන්නේ පෙර තියෙන තඩු තීන්දුව පිළිබඳ විමසන මේක විශේෂ තීන්දුවක් වෙයි. ඉතින් මෙතනින් පස්සේ දේශපාලකයන් කිව්වත් කවුරුන් අණ දුන්නත් එය ක්‍රියාත්මක කිරීමේදී Taman එහි වාසි ලබාගෙන නැත්නම් Tamanට නිදහස් වීමේ හැකියාව තියෙන බව තමයි මේ හරහා කියලා තියෙන්නේ. අද දවසේ මවබිම් පුවත්පතේ වාර්තාව කියනවා. කෙසේ වෙතත් මේකෙන් පස්සේ මතුවන කාරණාවක් තමයි එතකොට මේ තීන්දුව ලබා දීලා තියෙනවා. එතුමලා නිදහස් වෙලා තිබෙනවා. එහෙමනම් යම්කිසි පාර්ශවයකට වාසි සහගත විදිහට ඉදිරි මැතිවරණයකදීත් මේ කටයුතු මේ විදිහට කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් රජයේ අරමුදල් භාවිතා කළ වෙනත් දේවල් කරන්න පුළුවන්ද? තීන්දුව ලබා දෙනවා නම් එහි වැරද්ද කවුද? ඉතින් මේ ආදී වශයෙන් ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන්ට එහි ප්‍රශ්නයක් එන්නේ නැති බව මේ නඩු තීන්දුව හරහා පැහැදිලි කරනවා. මේ අතර පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තට හේමසිරිට පූජිත්ට නඩු අද ප්‍රශ්නාර්ථ සහිතව මේ ගැන විමසන්නේ. පාස්කු කොමිසමේ ලබා දුන් සාක්ෂිවල පිටපත් සහ වීඩියෝ දර්ශන නීතිපති ඉල්ලා තිබෙන බව පොලිස්පති පූජී ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුවන මහත්තුරුන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය ලේඛන නීතිපතිවරයා විසින් රැස් කරමින් සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව පාස්කු දින සිදු වූ ප්‍රහාර මාලාව ගැන සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට කිහිප දිනක් ලබා දී ඇති සාක්ෂිවල පිටපත් වීඩියෝ දර්ශන තමා වෙත ලැබී තිබෙනවා කියලා මෙහිදී නීතිපති දප්පුල ලිවේර මහත්මයා ඉල්ලීමකුත් කළා තියෙන මේ අවස්ථාවේදී දැන් ලබා දීලා තියෙනවා නීතිපතිවරයාටත් එවන්න කියලා. රාජකාරිය පැහැර හැරලා පූජිත් හේමසිරිට එරෙහිව නීතිමය පියවර ගන්නීමට සූදානම් වෙනවා නීතිපතිවරයා කියන එක අද දිනමින පුවත්පතේ වාර්තාවක් විදිහට දක්වලා තියෙන්නේ. මේ අතර අද ප්‍රධාන සිරස්තල වාර්තාවක් විදිහට ගෙනෙනවා කෝටි 9ක මූල්‍ය වංචාවට ඇල්ලූ ලංකා පොහොර හිටපු සභාපතිට ඇප ලැබිලා තියෙනවා කියලා දිවයිනේ ප්‍රධාන සිරස්තලයේ විදිහටයි මේ සම්බන්ධව ලියවෙන්නේ. ඒ අනුව තමයි ලංකා පොහොර සමාගමේ දියර පොහොර මිලදී ගැනීමේදී සිදු වූ බව කියන රුපියල් ලක්ෂ 900ක් රුපියල් කෝටි 9ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති රොෂාන් වඩුගේ මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහරණ ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් ෆයිස් සහයිස් මාසා නියෝග කර සිටියා. සුරක්ෂා දුන් සමාගම කෝටි 30ක් නොදී කට්ටි පැනලා තියෙනවා කියලා අද ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණ වැඩසටහන ඉක්ුත් වසරේදී ලබා දුන්නා පෞද්ගලික සමාගමක් නමත් කියන්න තිබුණා මම නම් කියලා නැහැ. ඒ කෙසේ වෙතත් මේ සමාගම සිසුන්ගේ ප්‍රතිලාභ වන්දි වශයෙන් රුපියල් කෝටි 30ක් ගෙවීමට තියෙනවා. අමාත්‍යාංශ ආරංචි මාර්ග කියන්නේ. නමුත් මේක ප්‍රතිපූර්ණය කරලා නැහැ. ඒ සඳහා මෙතෙක් ඒ සමාගම කිසිදු ලේඛනයක් ඉදිරිපත් කරලා නැහැ කියලා උසස් නිලධාරියෙක් අද අරුණ පුවත්පතට කියලා තියෙනවා. වරායේ ණය ගෙවන්න ආදායමෙන් 4න් එකක්ම යනවා කියලා වාර්තා කරනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත වාර්ෂික ආදායමෙන් 24.8ක් ණය ගෙවීම සඳහා යනවා කියලායි කියන්නේ. මේ බව අනාවරණය වෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහියුම් ඉන්දියාවේ අදානී සමූහයට පැවරීමට වරාය කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන මහත්මයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ පසුගිය ඔක්තෝබර් 22 තමයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහියුම් ඉන්දියාවේ අදානී ෆුඩ්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමූහයට පැවරීම සම්බන්ධයෙන් වරාය සහ නාවික කටයුතු මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත්මයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ තියෙන්නේ. ඉන්දියාවට දෙන්නේ නැහැ. ඉන්දියානු සමාගමකට දෙනවා. අද අරුණ පුවත්පතේ වාර්තා කරලා තියෙන එක එහෙමද? මේ අතර අද අරුණ පුවත්පත කියනවා පසුගිය මාස දෙකට ලංකාවේ කහ තහනමින් ඉන්දියාවට කෝටි 125ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. අපි දකිනවා ඉන්දියානු තානාපති කාර්යාලයේ විශාල බලපෑමක් මේ වෙනුවෙන් කරනවා කියලා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කළා. ඒ අනුව තමයි කිලෝ එක රුපියල් 175ට වැහැලා තියෙනවා ඉන්දියන් රුපියල්. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා එක කියලා තියෙන්නේ අද දවසේ ප්‍රධාන සිරස්තලයක් විදියට. කෙසේ වෙතත්
මේ කියන විදිහට මේ පුවත් සේවය වාර්තා කළ තියෙන ආකාරයට ශ්‍රී ලංකාවේ මේ ආනයන තහනම හේතුවෙන් පසුගිය මාස 2 පමණක් ඉන්දියාවේ ඊරෝඩ් දිස්ත්‍රික්කයේ කහගොවීන්ට ඉන්දිය රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් එහෙම නැත්නම් ආසන්න අලාභයක් සිදු වෙලා තිබෙනවා. දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් කෘෂිකාර්මික නිෂ්පාදන කිහිපයක් ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා. ඉතින් මේ වසරේ සැප්තැම්බර් මාසයේ ඉඳලා ඔවුන් මේ තහනම දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් ඉන්න බව අරුණ කියන්නේ. කරුංකා ජාවාරම සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරියගේ වැඩ තහනම් කරලා තිබෙනවා කියලා කියන්නේ. රේගු අධිකාරිවරයාගේ වැඩ තහනම් කිරීමට තීරණය කළා තිනවා. රුපියල් කෝටි 35කට වැඩි කරුංකා තොගයක් වංචනිකව ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරා කියන එක තමයි මෙහි කියන්නේ. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහත්මයාගේ නියෝගය පරිදි මේ සහකාර රේගු අධිකාරිවරයාගේ වැඩ තහනමට ලක් වෙලා තිබෙනවා කියලායි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක ජාවාරමක් විදිහට වෙනවට වඩා ඇත්තටම මේ සම්බන්ධයෙන් මේක නීතිගත කරලා හරි එහෙම නැත්නම් මේක ඇත්තට කරන්න පුළුවන්ද? කරනවා නම් මොනවද තියෙන්න ඕන නීති රීති? ඒගොල්ලෝ ගේනවන ආනයනය කරන මොන සීමාවන් යටතේද? එහෙමනම් ප්‍රතිඅපනයනය කරන්නේ කුමන විදිහටද? නිෂ්පාදනයට අගය එකතු කිරීමක් කරනවද? මේවා හරියට බලලා ඉවරලා මේවා නියාමනයට ලක් කරලා අලුත් ක්‍රමයක් හැදුවොත් ලංකාවට එන මුදල් ගන්න පුළුවන් වෙයි. නමුත් මේකේ වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් මේ සල්ලි ටික සාක්කුවට දාගන්න එක. මේ ක්‍රමය නැති කරලා ක්‍රමානුකූල ක්‍රමයක් යටතේ මේක ප්‍රයෝජනයට ගන්න ඕන හොඳ අවස්ථාවක්. සතොස් සහ සමූපකාර හරහා රුපියල් 200ට සැමන් ලබා දීමට තීරණය කර ඇති බව අද දවසේ සඳහන් කරනවා දිවයින පුවත්පතේ සිරස්තලය. මෙහිදී කියන්නේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහත්මයා, දීවර ඇමති ඩග්ලස් සේවනන්දන මහතුරුන් විසින් දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී තමයි මේ පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. අපි තොරතුරු බොහෝමයක් තිබෙනවා පුවත්පත්වල. ඒ අතරින් තමයි මම හිතන්නේ ජනාධිපතිතුමත් ඉල්ලීමක් කළා තියෙනවා මේ ව්‍යාපාර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනකොට අපිට වැඩි අවස්ථාවක් දෙන්න ආයෝජන වෙනුවෙන් අපිට ණය එපා කියලා. මේ අතරේ අද පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණයේ විවෘත වීමට නියමිතයි. සතියක් ඇතුළත මේ විවෘත කිරීමේ කටයුතු කරනවා කියලා තමයි කිව්වේ. වෙළඳ සැල් 1192ක්, වාහන 600ක් නතර කිරීමට ඉඩ තියෙනවා. බැංකු, ආපන ශාලා, සේවක විවේකාගාර, වෙළඳ මධ්‍යස්ථාන ඇතුළු පහසුකම් රැසක් සමග තමයි මේ විවෘත වීමට නියමිතව තිබෙන්නේ. පෑලියගොඩ හුවමාරුවට සම්බන්ධ වෙන නිසා තොගබඩු ප්‍රවාහනය පහසු කරනවල තියෙනවා කියලා සඳහන් කරනවා. කොළඹ නගරයේ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවම කිරීමට යම් බලපෑමක් මේක කරනවා. මොකද කොළඹ කොටුව දක්වා මේ බඩු අරගෙන එන්නේ නැහැ. පෑලියගොඩින් මේගොල්ලෝ නවතිනවා. එතකොට මේ වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2කට සීමා වී තිබිච්ච මැනින් වෙළඳ සංකීර්ණය අක්කර 13.5ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ වෙළඳ සංකීර්ණයක් බවට පත් වෙනවා. අපි කොරෝනා සම්බන්ධයෙන් පුවත් මෙතෙන් සිට වාර්තා කරනවා. ඒ කතාවට ඉස්සෙල්ලා මම මෙන්න මේ කතාව වැදගත් කතාවක් අද ලංකාදීප පුවත්පතේ කිවිදා දැක්ම ඇතුල් පිටුවේ ආචාර්ය ධම්මදිසානායක මහත්මයා කියන කතාවක්. මේ තොරතුරු වසංගතය සම්බන්ධයෙන් සඳහනක්. මේක හැම මාධ්‍යවේදියෙක්ම තාපව පාරක් දන්න කරුණක්. නමුත් කියවලා බලන්නට ඕන. නමුත් මොකද අප ඇතුළු අපි හැමෝටම මේ චෝදනාව එල්ල කරගෙන ඇතුළු හැමදෙනාම කරන මේ තොරතුරු වාර්තා කරන හින්දා කොතරම් පිරිසක් මේ ආබාධයට පත් වෙනවද කියලා. විශේෂයෙන්ම ප්‍රවෘත්ති මගින් ඇතිවන මානසික ආබාධය මේ සිරස්තල ආතති ආබාධය මේක ඉංග්‍රීසියෙන් කිව්වම තේරෙයි හෙඩ්ලයින් ස්ට්‍රෙස් ඩිසෝඩර් එකක්. මනෝවිද්‍යාඥ ආචාර්ය ස්ටීවන් ස්ටෝනි මුලින්ම කියපු කතාවක් තමයි ප්‍රවෘත්ති මාධ්‍යවල නිමක් නැති ව්‍යසන වාර්තාකරණය නිසා කාන්සාව ආතතිය ඇතිවීම වෛද්‍යමය රෝග විනිශ්චයන් නොවුනත් අඛණ්ඩ කාන්සාව ආතතිය විශේෂයෙන්ම ශරීර ආබාධ ඇති කිරීමට හේතු වෙන්න පුළුවන් කියලා. හෘද ස්පන්දනය වැඩි කරන්න පුළුවන් මේ කියලා. මේකේ සමා වෙන්න මේ මානසික ව්‍යාධීන්ට ලක් වූ අපි හැමදෙනාම අසල්වැසියෝ අපි දන්න අපේ සමාජෙම ඉන්න කොටසක්. වසරකට ආසන්න කාලයක් තිස්සේ ලෝකයේ කම්පනය කරලා තියෙන මේ කොරෝනා වසංගතය නිසාවෙන් ප්‍රවෘත්ති ආවරණය වාර්තාකරණය අති මහත් වෙලා තොරතුරු මාධ්‍යට නිරන්තරයෙන් එනවා. කිසිදු විරාමයක් නැතිව ඔබට තොරතුරු ලැබෙනවා. සිරස්තල ලැබෙනවා. මේකින්ද කනස්සල්ලට බීතියටපත් වෙනවා. මාධ්‍යවල අනසක අභිබවා යාමට ජනයාට නොහැකි වන විදිහට තොරතුරු තාක්ෂණික මෙවලම් විවිධ ක්‍රම ඔස්සේ ඔබට ලැබෙනවා. අන්තර්ජාලයෙන් ක්ෂණික කෙටි පණිවිඩ විදිහට මාධ්‍ය විදිහට ජංගම දුරකථනය හරහා මුළු මනින්ම පැයෙන් පැයට හැම ප්‍රවෘත්තියට ඔබ ප්‍රවෘත්ති අහන ආයතන 5ක 6ක තවත් Facebook 7-8ක පිටු ලයික් කරලා තියෙනවා නම් ඔබට තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් කෙසේ වෙතත් ඔබ දකිනවා මේක අද පුවත්පතේ කියනවා දුරකථන පරිශීලනය ශීඝ්‍රගාමීව වෙනවා. දවසේ ජීවිතයම බීතියට පත් කරලා තියෙනවා. තොරතුරු විශේෂයෙන්ම මිය යන ඒවා පවා රාත්‍රී 12:16ටත් තොරතුරක් ඇවිල්ලා තියෙනවා. SMS පණිවිඩයක් කෙටි පණිවිඩයෙන්. රාත්‍රී ලැබෙන මේ තොරතුරත් එක්ක මේ තැනත්තගේ නිින්ද පවා ව්‍යසනයක් බවට පත් කරනවා. පුද්ගලයන් බරපතල මානසික ආතතියට ලක් කරනවා. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේ පැයෙන් පැයට ව්‍යසන ප්‍රවෘත්ති ගෙන එනක මේ සියලු දේත් එක්ක
මේ සෞඛ්‍ය sannivedanaya කියන එක වැදගත් වෙනවා මේ අවස්ථාවේදී මේ ව්‍යාධිය සම්බන්ධයෙන් පුද්ගල ස්වභාවයන් මේ ඇතිවන තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමේදී ඒ සඳහා ආවරණයට එහාවට ගිහිල්ලා වාර්තාකරණයට එහාවට ගිහිල්ලා එයින් එහාට ගිය වගකීම් සහගත කාර්යභාරයක් වත්මන් ව්‍යසන පරිසරය තුළ මාධ්‍ය වෙත පැවරෙනවා. තොරතුරු සහ දැනුම ලබා දීම, නියාමනය, විකල්ප යෝජනා කිරීම, ආරක්ෂාව, වැළැක්වීම, නිවාරණය, පරිස්සම් වීම සඳහා වන ඇවතුම් පැවතුම් හඳුන්වලා දීම, සමාජය සංසුන් කිරීම, චිත්ත ධෛර්යය වර්ධනය කිරීම, ආර්ථික සමාජ දේශපාලන සෞඛ්‍ය නැතහොත් ස්ථායීතාවය ඇති කිරීම ආදී පිළිබඳව තොරතුරු වාර්තා කිරීම ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ අපි මං ඇතුළු දැන් අහයි එතකොට ඕක කරන ටික ඔයා කිව්වා නම් ඉවරනේ ඔක්කොම ටික කියලා. තොරතුරු සෑහෙනීම දේවල් කරනවා. අපි ප්‍රමාණවත් ඉදිරියටපත් කරනවා. ඉතින් ඒ හින්දා අපි හැමෝටම තීරණයක් ගන්න වෙයි තව අවුරුද්දක් දෙකක් මෙහෙම ඉන්නව නම් මෙහෙම ඉන්නවද කියලා. ඉතින් හැම වෙලාවකම අපි අලුත් තොරතුරු ඔබට කියන්න බලාපොරොත්තු වෙන තොරතුරු තුර දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. රාත්‍රී 12:16ට සාමාන්‍යයෙන් අද දෙරණ මියයාම සම්බන්ධ තොරතුරු ඔබට ලබා දෙන්නේ නැහැ. ඔබ බලන්න අද උදෑසන තමයි ඔබට මියයාම සම්බන්ධයෙන් SMS පණිවිඩය වුණත් ලැබිලා තියෙන ඊයේ දවසේ වාර්තාව. මොකද රාත්‍රී කාලේ එහෙම තොරතුරු ලබා දීමක් අවශ්‍ය වෙන්නේ නැති හින්දා ඉතින් සමහර ආයතන මේක ලබා දෙන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්තියක් විදිහට අපි එහෙම කරන්නේ හදිස්සියම රටේ විශාල වශයෙන් කම්පණයට ලක්වන සහ එහෙම නැත්නම් ඔබ දැනගත යුතුම යම්කිසි ආපදාවක් මොනවා හරි එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් තමයි අද දරන වගකීම් සහගතව අපි තොරතුරු ලබා දෙන්නේ. ඉතින් අපේ අඩුපාඩු තියෙන්න පුළුවන් හැමෝගෙම අඩුපාඩු තියෙනවා. නමුත් අපි හැමෝම අපව හිතන්නට ඕන දේ තමයි අපි මොනවද තොරතුරු වාර්තා කරන්නේ හරියට දැනගත යුතු දේවල් ජනතාවට කියලා. මෙතනින් එහාට ඒ කටයුතු ගැන අවධානය යොමු කරනවා. දැන් කොට දෙන්නෙකුට තියෙන ප්‍රශ්නයක් අපි මුඛාවරණ පළඳින්න කියලා කියනවා, දුරස්ථභාවය තබා ගන්න කියලා කියනවා. අපි බොහොම පොඩි දේවල් කියන්නේ නැහැ, sannivedanaya කරන්නේ නැහැ කියලා ඔබටත් හිතෙනවා ඇති. ඉතින් එහෙම දේවල් දවසට එක ගානේ හරි කියාගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අතර තමයි ඊයේ දවසේ ඔබ බලන්න මේ සඳහන ඊයේ අද දෙරණ ඔස්සේ අපි උපුටා දැක්වුවා රෝසි සේනානායක මහත්මිය කොළඹ නගර සභා සීමාව තුළ තියෙන සීමා පැනවීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනිය සඳහන් කරා. මේ දකින්නේ මුලින්ම ඊයේ අපි ඔබට ඊයේ රාත්‍රියේ ඉදිරිපත් කළපු වාර්තාව. ඉතින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය විදිහට අපි විමසීම මේක දැකලා තව ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරනවට වඩා මොකක්ද ඇත්ත කතාව කියන එක අපි විමසන්නට ඕනේ. ඉතින් ඒ අනුව තමයි මම ඊයේ දවසේ විමසීමක් කළේ. ඒ විමසීමට අනුව තමයි තොරතුරු ලැබෙන්නේ. මෙන්න මේ කියන ප්‍රදේශ ඊයේ එතුමිය සඳහන් කරපු ප්‍රදේශ ගත්තොත් මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු විදිය, මාලිගාවත, දෙමටගොඩ, බොරැල්ල, කෙසෙල්වත්ත, වනාතමුල්ල, වැකන්ද, මාලිගාවත්ත, කොටුව, පිටකොටුව, මරදාන, කොම්බඤ්ඤ විදිය, වේල්ලවත්ත කියන මේ ප්‍රදේශ ටික හුදකලා කරලා තියෙනවා කියලා. අය විශේෂයෙන් සඳහන් කර අලුත් මාවත, ලුණුපොකුණ කියන පැතිවලින් විශේෂයෙන්ම ජනතාවට එහාට මෙහාට යන්න පුළුවන්. එතකොට වැඩක් නැති වෙනවා කියලා. ඉතින් ඇත්තටම කරන දෙයක් පැහැදිලිව කරන්නේ නැත්නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව මම ආපහු පාරක් ඒ අනුව තමයි අද උදැසන පොලිසියෙන් විමසීමක් කළේ. ඔබතුමන්ලා නිරෝධායනයට ලක් කර ඇති මේ ප්‍රදේශ මොනවද ඇත්තටම කියලා දැනගන්න. ඒ අනුව තමයි ඔවුන් සඳහන් කර සිටියේ මේ රෝස පැහැති පසුබිමේ තියෙන මේ සියලු පොලිස් බල ප්‍රදේශ. ඒ කියන්නේ කොල්ලුපිටියෙන් උඩහට, කුරුඳුවත්තෙන් උඩහට මේ අනාදී වශයෙන් ඒ කියන්නේ මේ මායිම සම්බන්ධයෙන් ගත්තොත් යටින් කොම්පඤ්ඤ විදිය පොලිස් බල ප්‍රදේශය, මරදාන පොලිස් බල ප්‍රදේශය, බොරැල්ල පොලිස් බල ප්‍රදේශය, මේ අනාදී වශයෙන් එතනින් ඉහළට වැල්ලම්පිටිය මුල් ඒරියාවෙන් වම් අත පැත්තට, පෑඩියගොඩින් කැලණියෙන් පහළට දකුණු පැත්තට, මට්ටක්කුලියෙන් දකුණු පැත්තට වෙන්න අනිත් පැත්තේ මුහුද මේ සියලු කලාපයම රෝස පැහැති කලාපයම මේ අය හුදකලා කිරීම සිදු කරලා තියෙනවා. ගමනාගමන සංචරණ සීමාවන් පනවලා තියෙනවා කියලා. ඉතින් මේ සීමා පැනවීම එක්ක මේ කියපු ආකාරයෙන් එහාට මෙහාට යාමට තියෙන ඉඩකඩ අඩුයි කියන එක තමයි ඔවුන් සඳහන් කර සිටියේ. විශේෂ සඳහන් කිහිපයකට යනවා නම් විශේෂයෙන්ම ඊයේ දවසේ මේ සඳහන් කිරීම එක්කම අපි බලන්නට ඕන දැන් මෙතනින් එහාට කීයක් වාර්තා වෙනවද දෛනිකව මේ වාර්තාවල පිරිස කියලා. ඉතින් මේවා ඇත්තටම මේ සංඛ්‍යා ලේඛන අපි බලන් ඉන්න ප්‍රමාණය තමයි අපිට කියන්නට පුළුවන් වෙන්නේ. ඇත්තටම ගත්තොත් නොවැම්බර් මාසයේ 4 වෙනි නොවැම්බර් මාසේ මේ මුල් දින සිටියේ නොවැම්බර් 4 වෙනිදා වාර්තා වුණා. නොවැම්බර් 4 වෙනිදා 52ක් වාර්තා වුණා. ඊට පස්සේ 347ක් 5 වෙනිදා. ඉන් පස්සේ වාර්තා වුණා රෝගීන් 505ක් 6 වෙනිදා වෙනකොට 490ක් වාර්තා වුණා 7 වෙනිදා වෙනකොට. මෙහෙම ගිහිල්ලා නොවැම්බර් 10 වෙනකොට වාර්තා වෙන්න ගත්තා 600 නොවැම්බර් 9 656යි. ඊට පස්සේ 646යි මේ රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් සටහනට ගියොත්. ඉතින් මේ ගණන් ටික ලියාගෙන බැලුවෙන් පස්සේ
ආපහු පාරක් විශාල පිරිසක් වාර්තා වෙලා තියෙන නොවැම්බර් මාසේ 15 වෙනිදා ඒක 699ක්. අනිත් හැම දවසකම 382යි, 398යි, 377යි වශයෙන් තමයි රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව වාර්තා කළා ඊයේ දවස බලනකොට ඊයේ වාර්තා වෙලා තිබිච්ච සංඛ්‍යාව විදිහට දක්වලා තිබෙනවා 437ක්. අතරම 439ක් වාර්තා වුණා කොයින් දෙදෙනෙක් නේපාලයේ සිට පැමිණියාය කියලා. මේ 437න් විශාල පිරිසක් වාර්තා වෙලා තියෙන කොළඹ ප්‍රදේශයෙන්. අනෙක් පිරිස පෙර සඳහන් කළ කඳාන මීගමුව ගම්පහ මේ ආදී ප්‍රදේශවලින්. ඉතින් අපිට හරි ලේසි මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන විදිහට අපි බලාගෙන ඉන්නවා දෛනිකව උඩ පහළ යන විදිහ සම්බන්ධයෙන්. හැබැයි ඉතින් මේක සංඛ්‍යාත්මකව ගණිතයෙන් බලන් ඉන්න කට්ටියටවත් හරියට ඇනලයිස් කරන්න විදිහක් නැහැ. මොකද PCR වාර්තාවන් පහුගිය දවස්වල ආවේ පහුගිය දවස් දෙකක විතර එකපාර එනතොට රැල්ල 680ක් විතර ඉහළ යනවා. එකපාරට ලෝකයේ අනිත් රටවල් වල බලනකොට ස්පයික් එක ගිය විදිහ මේක ඔයක ප්ලැටන් කරලා තියෙනවද කියලා බලලා අපිටත් එහෙම වෙලාද කියලා බලන් ඉන්නකොට මේ කියන දේවල් එක බලන්න අමාරුයි. ඉතින් තොරතුරු හරියට වාර්තා නොවීම සහ ඒකම තොරතුරු නිවැරදිව දත්තයන් ලබාගත හැකි ආකාරයට වාර්තා නොවීම නිසා ලංකාවේ මේ තත්ත්වයන් ටිකක් ගණිතමය වශයෙන් ගෙනහැර දැක්වීම මාධ්‍යයටත් බොහෝ පිරිසකටත් අපහසු වෙලා තිබෙනවා. නමුත් අපි බලන් ඉමු මේ කොරෝනාවෙන් මියගිය විදේශගත ශ්‍රමිකයන්ට වන්දි ඉල්ලීමක් පිළිබඳව වාර්තා කරනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ. එහි කියලා තියෙන්නේ මේ වන විට ඔබ දන්නවා විදේශයන්හි රැකියාවන් වල නිරත වෙච්ච COVID-19 රෝගයෙන් මියගිය විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි මෙරට ශ්‍රමිකයන් 68 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන් රුපියල් මිලියන 12ක් වන්දි ඉල්ලලා තියෙනවා කියලා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් මේකම තමයි සති අන්තයේ විශ්ලේෂණ වලින් ලොක්ඩවුන් ප්‍රදේශ ගැන තීරණයක් ගන්නවා කියලා වාර්තා වෙන්නේ. 16 වෙනිදා හුදකලා විවත් කළ ප්‍රදේශවල වාහන ආදායම් බලපත්‍ර ලබා දීම දැන් ආරම්භ කරලා තිබෙනවා කියලා යුද හමුදාපති ලොත්තන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා. පවතින තත්ත්වය දිනපතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා විශ්ලේෂණයක් ගෙන හැර දක්වමින් තමයි තීරණ ගන්නේ. අවදානමක් නොමැති ප්‍රදේශ තවදුරටත් හුදකලා කිරීමට අවශ්‍ය නොවන බවත් එවන් ප්‍රදේශ හඳුනා ගැනුණහොත් ඒවා හුදකලා බවින් මුදා හැරීමට පියවර ගනු ලබන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. කොරෝනා මර්ධන ඇමරිකානු එන්නතේ තෙවැනි අදියර සාර්ථක වෙලා තියෙනවා කියලා ෆයිසර් සමාගම ප්‍රකාශ කළා තියෙනවා. 41135කට ආසන්න පිරිසක අත්හදා බැලීම් කරලා තිබෙනවා. රෝගය වැළඳී වැඩිහිටියන්ද මේ එන්නත අත්හදා බලලා තිබෙනවා. ඉතින් වැළඳුණු වැඩිහිටියන් පවා ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරලා තිබෙන බව අන්තර්ජාතික වශයෙන් තොරතුරු වාර්තා කරනවා. මේ අතර ජාත්‍යන්තර වාර්තාවන් එක්කම බන්ධනාගාර ආසාදිත පිරිස 554 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියන කතාව කියන්න වෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තොරතුරු සටහනක් අද දිනමෙන පුවත්පතේ ගෙනෙන්නේ. එහිදී ඔවුන් සඳහන් කරලා තියෙනවා 554 දෙනෙක් මේ වුන්ට නිල වශයෙන් ආසාදිතයෝ වශයෙන් වාර්තා වන බව බන්ධනාගාරයේ ඉන්න අයගෙන්. මේ අය එක බන්ධනාගාරකින් පමණක් නෙවෙයි බන්ධනාගාර කිහිපයකින් වාර්තා වෙනවා. PCR පරීක්ෂණ වාර්තා කළා තියෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන් 21 දෙනෙකුට කොවිඩ් ආසාදිතයෝ බවට පත් වෙලා තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක මර්ධනය කරන්න දිනපතා දේශීය ඔසුපැන් ලබා දීම වගේ දේවල් ප්‍රතිශක්තිය වර්ධනය කිරීම වගේ දේවල් ඔවුන්ට සිද්ධ කරනවා කියලා දිනමින කියන්නේ. සෞඛ්‍ය උපදෙස් කඩපු බස් 4ක බලපත් අත්හිටුවීමට තීරණයක් අරගෙන තියෙනවා. එය දිනමින පුවත්පතේ වාර්තාවක්. ඒ අනුව තමයි මේ මොහොතේම අත්හිටුවා කියලා කියන්නේ පෞද්ගලික බස් රථ 4ක මාර්ග බලපත්‍ර බස්නාහිර පළාත් මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරිය. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළා මගී ජනතාව බස් රථවල ධාවනය කරවන්න කියලා රජය සහ සෞඛ්‍යංශ කොතෙක් දැනුවත් කළත් ඇතැම් බස් රථ රියදුරන් කොන්දොස්තර මහතුන් Tamanට හිතුමතේ මගීන් පටවාගෙන යනවා කියලා තමයි මේ චෝදනාව වුන් එල්ල කළා තියෙන්නේ. කොවිඩ් ආසාදිතයෝ සමස්තයක් විදිහට ගත්තන් පස්සේ 18839ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. පෑලියගොඩ සහ දිගුලපිටියේ කොවිඩ් පොකුර 15330ක් විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා. සුවය ලැබලා ඉන්න පිරිස 12903ක්. මේ දක්වා සිදු වෙලා තිබෙන මරණ සංඛ්‍යාව සමස්තයක් විදිහට රට තුල ගත්තොත් 69ක්. මේ අතර සියලුම පාසල් 23 වෙනිදා විවෘත කිරීමට තීරණය කරනවා. 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණයි මේ විවෘත කිරීම සිද්ධ වෙන්නේ. හැබැයි බස්නාහිර පළාතේ සහ හුදකලා කළ තියෙන පැති හැරෙන්නට තමයි මේ විවෘත කිරීම සියල්ල සිද්ධ වෙනවා කියලා සඳහන් කරන්නේ. මේ අතර තමයි පුවත්පත් වාර්තාවේ සඳහන් කරන්නේ සෞඛ්‍යංශ උපදෙස් ලබා දීලා තියෙන විදිහට ඒ ක්‍රමවේද අනුව මේ සියලුම පාසල් විවෘත කිරීම සිද්ධ කළ යුතුයි කියලා දැනටමත් තොරතුරු කියලා තියෙනවා. විශේෂයෙන්ම මේකත් එක්කම තුන්වැනි වාරය නොවැම්බර් 9 වෙනිදා විවෘත කිරීමට නියමිතව තිබුණත් කොවිඩ් තත්ත්වය නිසා තමයි මේක 23 දක්වා කල් දැමුවේ. ඉතින් වැඩිහිටි ශිෂ්‍යයෝ ඒ හින්දා ඔවුන්ට මේ ගැන දැනුමක් තියෙනවා. ඉතින් දරුවෝ දැනුවත් කරන දෙමව්පියන්ට තවදුරටත්
පුළුවන්. මේකත් එක්ක පිරිවෙන් 23 වෙනිදා විවෘත වෙනවා. බස්නාහිර පළාත සහ හුදකලා කළ ඇති ප්‍රදේශ හැරෙන්න අනෙක් සියලුම පිරිවෙන් විවෘත වන බවද සඳහන් කළ යුතුයි. බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සිසු ප්‍රදේශවල පාසල් විවෘත වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්මයා කර ප්‍රකාශයක් සහ සාපෙළ විභාගයේ පැවැත්වීම පිළිබඳව සලකා බැලීමකුත් දැනට සිදු කරනවා කියලා ඊයේ දවසේ කරපු ප්‍රකාශය අද දවසේ ගෙන එන්නේ අද පුවත්පතේ සිරස්තලයේ. මේ අතර අද දෙරන බිග් ෆෝකස් වැඩසටහන සඳහා අපි ආරාධනා කළා. විශේෂයෙන්ම වෘත්තීය සමිති, ගුරු වෘත්තීය සමිති, දරුවන්ට වෘත්තීය සමිති නැහැනේ. බොහෝ දෙනෙක් විරෝධතාවය පළ කරලා තිබෙනවා මේ ආරම්භ කිරීම සම්බන්ධයෙන්. ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහත්මයා, ඒ වගේම තමයි ලංකා ගුරු සංගමේ සභාපති ජෝසප් ස්ටාලින් මහත්මයා, ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මේ සම්බන්ධයෙන් අද කතා කරන්න බිග් ෆෝකස් වැඩසටහන සඳහා පැමිණීමට නියමිතව තිබෙන්නේ. අපි බලමු දහවල ඔබට අධ්‍යාපන ශ්‍රේෂ්ඨ ප්‍රශ්න තියෙනවා නම් අපිට අද දෙරන ලයිව් ඔස්සේ සජීවීව යොමු කරන්න පුළුවන් කියලා මේ අවස්ථාවේ ඔබට මතක් කරනවා. වැලිකඩ විරෝධයේ ගුටි කෙලියකින් ඉවර වෙච්ච පුවත අද ගෙනෙන්නේ මව්බිම් පුවත්පතේ. කෙසේ වෙතත් මේ සඳහන ඉතා කඩිනමින් Tamanට අප ලබා දීමට පියවර ගන්න කියලා ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වැලිකඩ බන්ධනාගාරයේ සිව්මහලේ එල් සිරවාට්ටුවේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් මේ ගොඩනැගිල්ල වහලය මතට නැගලා 17 වෙනිදා පෙරවරුවේ ආරම්භ කරපු විරෝධතාවය ඔවුන් අතර ඇතිවෙච්ච ගුටි වැට හුමාරුවක් හේතුවෙන් ඊයේ අවසන් වෙනවා. පස්වරු 12ට මේ විරෝධතාවයට එක්ව සිටි පිරිසෙන් කීප දෙනෙකු ආහාර ගැනීමට උත්සාහ කිරීම, තවත් පිරිසක් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම මෙන්න මේ ප්‍රශ්න වලට හේතු වෙනවා. රාත්‍රී කාලයේදී ඔවුන් අතර ගුටි වැට හුමාරුවට හේතු වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. දැන් කොරෝනා සම්බන්ධයෙන් පුවත් දෙකක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එකක් තමයි ගඳ සුවඳ රස දැනෙන්නේ නැතිනම් කොරෝනා වෙන්න පුළුවන්. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා කළා තියෙන ප්‍රකාශය ඔබ බලන්න වෙනදට වගේ ගඳ සුවඳ දැනෙනවද කියලා කඳුන් කුරක් හරි අල්ලලා නිකන් බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් එහෙම නෙමේ සුවඳ ඔබට දැනෙනවද? ගෙදර උයනකොට පියනකොට ඒ වගේ සුවඳ, හොදි ව්‍යංජනවල සුවඳ දැනෙනවද? ඒ වගේම ඔබ ආහාර ගන්නකොට ඔබට රුචිය ප්‍රශ්නයක් නැතුව මේ වගේ රස හොඳට දැනෙනවද? ලුණු රස, සීනි රස, ඇඹුල් රස මේවා දැනෙනවද? මේවා ඔක්කොම සම්බන්ධයෙන් ඔබට තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග බොහොමයක් තිබෙනවා. නමුත් මේවා වෛද්‍යවරු කියන්න ඕනේ අපි කියනවට වඩා. ඉතින් විශේෂයෙන්ම දෙමව්පියෝ වැඩිහිටියෝ මේ කොවිඩ් ආසාදිතයෝ බවට පත් වෙනවා කියලා සඳහනක් තියෙනවා මේ අවස්ථාවේදී. රෝගකාරක තත්ත්වයන්ට මුහුණ දීලා තියෙන කට්ටියට මේ තත්ත්වයට මුහුණ දෙනවා කියලා. ඉතින් ඔබ දන්නවනම් ගෙදර ඉන්නේ දියවැඩියා රෝගියෙක්, හෘදයාබාධ තියෙන කෙනෙක් කියලා අනිවාර්යෙන්ම අසල අනවශ්‍ය තත්ත්වයන් නැති වෙනවා නම්, තවත් පවුලේ කවුරු හරිට කොවිඩ් සංකුලතා පෙන්නලා කියලා ඌ අරගෙන ගියා නම් ඉතින් ඔබ පරිස්සම් වෙන්න ඕන. ගෙදර අනිවාර්යෙන්ම වැසිකිලි දෙකක් තිබෙනවනම් ඉන් එකක් ඒ අය වෙනුවෙන් වෙන් කරන්න ඔබ වග බලා ගන්නට ඕන. නිතර එළියට යන අය වෙනුවෙන් එක වැසිකිලියක් වෙනදා තියෙන විදියට පහසුව බලන්නේ නැතුව අපහසුතා මැද්දේ වුණත් මේ වගේ දේවල් කරන්න පුළුවන්. ආහාර රටාවන් වෙනස් කරන්න පුළුවන්. ප්‍රතිශක්තිය ඇති කර ගැනීම අපි හැමෝටම හොඳ වෙන්න පුළුවන්. ඉතින් හොඳ දේවල් තියෙනවා තව කියන්නට. ඒ වගේම හුදකලා තියෙන ප්‍රදේශ අරිනවද නැද්ද කියලා තීන්දුව ගන්නවා කියන්නේ සතියන්තේ. සතියන්තේ කියන්නේ ඉතින් අද හවස වෙනකොට ගන්න එපා. අපි තවත් තොරතුරු ඔබට කියන්නම් සවිස්තරාත්මකව මේ දෙරණ අරුණ. Derana Aruna. Sri Lanka's breakfast show. ඔබ යාලී දෙරණ අරුණ සමග සජීවීව එකතු වෙන්නේ. අද කතා තව බොහොමයක් තිබෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයෝ ගෙන්වනවද නැද්ද? මොකක්ද ඇත්ත තත්ත්වය කියලා ඊයේ අප විමසීමක් කරා යුද හමුදාපතිතුමාගෙන්. ඉතින් මේ අතර තමයි මුදල් ගෙවලා එන පිරිස් ඉතාමත් සීමිත පිරිසක් තමයි එන්නේ. ඒ අයගේ තිබෙන ගුවන් යානා පහසුකම් අනුව. කෙසේ වෙතත් විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ අලුයම දිවයිනට පැමිණියා. මේ අතර ඩුබායි ඉඳලා පැමිණි 83 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි 52ක්, ජපානයේ සිට පැමිණි 12 දෙනෙකු, කටාර් සිට පැමිණි දෙදෙනෙක් සිටිනවා කියලා අප වාර්තාකරු සඳහන් කරා. ඒ කෙසේ වෙතත් අනන්‍යතාවය ඔබට නොපෙනේවි. නමුත් මේ ඊයේ දවසේ ඊයේ රාත්‍රියේ දර්ශන විශාල පිරිසක් මේ විදිහට තවත් ගෙනවිත් තිබෙනවා කියන එක. විශේෂයෙන්ම මෙහිදී තවදුරටත් කටාර්හි, ඒ වගේම ඩුබායි සහ විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ රැඳී සිටින නමුත් මුදල් ගෙවීමට හැකියාවක් නොමැති විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් හඬ නගන ඔවුන් ගෙන්ව ගන්න කියලා. මොකද ඔවුන්ගේ සේවා
සියල්ල අවසන් වෙලා දැන් මාස කිහිපයක් වෙනවා. දැන් ඉන්නේ ඉතාමත්ම අපහසු තත්ත්වේ. අවසානයේ රැකියාව කරලත් කීයක්වත් නැතුව තමයි හිස් අතින් තමයි ඔවුන්ට නිවසට එන්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේ එකම සඳහන් කළ යුතුයි කොරියාවෙත් මේ තත්ත්වෙම තිබෙනවා. විශාල පිරිසක් එන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ගුවන් ගමන් ගෙවලා ඉන්න බලාපොරොත්තු වෙමින් ඉඳලා තාමත් ඔවුන්ටත් හැකියාවක් නැහැ කියලා ඊයේත් අපට කතා කරලා කිව්වා. මේ අතර අපි එනවා විදේශ තොරතුරු එකම මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරන්න. අද දවසේ මානව හිමිකම් 31 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකීම ගැන යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පොඩි රතු එළියක් දැල්වුවා තිබ්බා ඊයේ දවසේ. මේක පටන් ගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 31 යෝජනාව සම්බන්ධයෙන් සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන තිබෙන තීරණය යුරෝපා සංගමයේ අවධානයට යොමු වෙලා තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒකම තමයි දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවනවා කියලා සඳහන් කරන්නේ. අද ඉංග්‍රීසි පුවත්පත් වාර්තාව දී අයර්ලන්ඩ් පුවත්පත මේ සම්බන්ධව ගෙනෙනවා. ප්‍රධාන සිරස්තලයක් EU demands lifting of Sri Lanka import ban වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලයක් ලෙසට මේ සම්බන්ධ යුරෝපා සංගමය දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙක් වෙනවා කියලා මතක් කරන ගමන් ඊයේ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ නෙදර්ලන්ත, රුමේනියානු තානාපති කාර්යාල සමග එක්ව නිවේදනයක් නිකුත් කළා තමයි කිව්වේ. වසර ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙක් යුරෝපා සංගමය වසර 25ක කාලයක් පුරාට යුරෝ බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් ප්‍රදානය කළා තියෙනවා. යුරෝපා සංගමයේ සමාජික රටවල් ද්විපාර්ශ්වික මට්ටමින් ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දීලා තියෙනවා. ඒ වගේම දැනටත් අපේ දෙවැනි විශාලතම අපනයන මිලදී ගැනුම් කරුවා වන්නේ යුරෝපා සංගමය. ඉතින් දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියමයන්ට අනුකූල වෙන්නේත් නැහැ. මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩල සමාජිකයන්ගේ ප්‍රකාශයක් අද ප්‍රධාන සිරස්තලයක් විදිහටයි වාර්තා කරලා තිබෙන්නේ. මේ එකම දක්වලා තියෙනවා ඒ සම්බන්ධ තව දුරටත් තොරතුරු වාර්තාවන්. මම හිතන්නේ මේ සමග අපි සුළු මොහොතකට පෙර ඔබට දැන්වීමක් කරා කොරියාවේ බොහෝ පිරිසක් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. ඒ වගේම 30 වෙනිදා කොරියාවේ සිට ගුවන් යානයක් පැමිණෙන බව සඳහන් වෙනවා. තවත් ගුවන් යාන දෙකක් ඉදිරියේදී ගෙනීමට කොරියාවේ සිට බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවා. යුද හමුදාපති ලුත්ෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. තවත් ගුවන් යාන දෙකක් එක්කම මැද පෙරදිග සිටත් ගෙනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකිකයන් ගෙනීමට බලාපොරොත්තු වන බව. එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කළ වාහන 7ක් කෝටි 9කට විකුණපු පුවතක් වාර්තා කරනවා. ප්‍රාඩෝ, මොන්ටෙරෝ, පැජරෝ වෑන් එකම අංක සහිත ත්‍රිරෝධ රථ දෙකක් ඒ අතර තියෙනවා. පානදුර කොට්ටාශ බුද්ධ්‍යංශය තමයි මේක හොයාගෙන තියෙන්නේ. නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇති වාහන මම පෙර සඳහන් කරපු වාහන විශේෂයෙන්ම මේ ආනයන නීති උල්ලංඝනය කරලා තමයි මෙරට ගෙනලා එකලස් කළා. මේවා RMB එකේ නිලධාරීන්ගෙන් සහාය ඇතුව කූට අන්දමින් ලියකියවිලේ සකසලා ගම්පහ පානදුර හොරන විවිධ ප්‍රදේශවලට විකුණලා තියෙනවා කියලා අද දවසේ වාර්තා කරන්නේ. රජය වාහන ආනයනය වසරකට කල් දැමීම ගැන විරෝධත්වයක් නැහැ කියලා මෝටර රථ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරලා තිබෙනවා. අද එය සිරස්තලයක් කොරෝනා වසංගතය රටින් තුරන් වෙන තෙක් මෝටර රථ ආනයනය තවත් වසරකට පමණ නතර කිරීමට රජය ගෙන තිබෙන තීරණයට තම සංගමය මේ මොහොතේ විරුද්ධත්වයක් පළ කරන්නේ නැහැ කියලා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. අයවැය සම්බන්ධයෙන් කතා ටික මෙතනින් තියෙන්නේ. අපි ඊට ඉස්සෙල්ලා ඊ අද දෙන බිග් ෆෝකස් වැඩසටහනට යොමු වෙලා යමු. ඒ කාලේ අපේ මුතුන් මිත්තෝ මේ දෙයියන්ගේ ලෙඩ හැටියට හැඳින්වෙව්වේ සරම්ප, පැපොළ වගේ රෝග වෛරස් ආසා. ඉතින් එවැනි රෝගවලට ඔවුන් ඉතා හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. ඔබ දන්නවා අර කොහොඹ අත්තක් ගේ ඉස්සරහ පිට එල්ලෙනවා. එතකොට මහජනතාව දන්නවා මේ ප්‍රදේශයේ සංචරණය නොකළ යුතු, සංචරණය සීමා කළ යුතු ප්‍රදේශයක්. ඒක තමයි අද අපි නිරෝධායන පෝස්ටරෙන් කරන්නේ. ඒ රෝගීන්ම වෙනම ස්ථානවල තවලා ඔවුන් සහ පවුලේ අය අතර තියෙන සම්බන්ධය අඩු කරලා පරිහරණය කරන පෞද්ගලික භාණ්ඩ ඒවා සීමා කරලා ඉතින් මේවා ඉතා හොඳ සමාජ සිරිත් විරිත්. නීතියට වැඩියේ තමුන්ගේ සිරිත් විරිත්, තමුන් මේ රෝගයෙන් මම වළකිනවයි කියන ඒ උතුම් අදහස හිතේ පෙරදරි කරගෙන හැම කෙනෙක්ම ක්‍රියා කරනවා නම් මං හිතනවා අපිට පුළුවන් මහජන සහයෝගයත් එක්ක සෞඛ්‍යාංශයෙන් සහ ආරක්ෂකාංශයට එකතුව මේ කොවිඩ් සටන අපිට ඉතා පාසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි කියන මේ 4 විදි, ඒ කියන්නේ දුරස්ථභාවය, ශ්වසනාචාර විදි, අත්සේදීම්, මාස්ක් එක අඳින ඒවා ඇත්තටම සමහරක් අයට කරන්න පුළුවන්. සමහරක් අයට කරන්න බෑ. මොකද එකක් ඒ ගෙවල් වලටම වතුර සැපෙන ක්‍රමයකුත් නැහැ.
අපි කියන තරම් නිතර අත සෝදන්න. ඊළඟට මාස්ක් එක ඒකෙත් ප්‍රශ්න තියෙනවා. දැන් මේ පරිසරවල වල පරිණත පුද්ගලයන් ඉන්නවා. ඒගොල්ලන් වෙන ආසාදන වලින් පෙළෙනවා. මේගොල්ලන්ට මේ රෝග සත්කාර සේවාවන් වලට යන්න හරි ඒගොල්ලන්ට මාස්ක් එකක් දාගෙන එළියට යන්න හරි අවශ්‍යයි. ඉතින් මාස්ක් වල අඩුවකුත් තියෙනවා. අපි අර මේ බඩු දෙනවා වගේම ආධාර දෙනවා. ඒ වගේ දේ එකක් නෙමෙයි මං හිතන්නේ. මොකද නිතර පාවිච්චි කරලා හොදලා පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි කට්ටලයක් දෙන්න ඕනේ. සබන් ඒ වගේ මොකක් හරි එහෙම වැඩ පිළිවෙලකුත් යා යුතුයි කියලා මම නම් හිතන්නේ. ඒ මිනිස්සු දන්නවා මේක අඳින්න ඕනේ කියලා. අඳින විදිහත් අපිට කියලා දෙන්න පුළුවන්. අඳින්න නැති එක තමයි ප්‍රශ්නේ. හරියමං එකක්. අපි කියන ප්‍රමිතින් වලට අනුව ඒගොල්ලන්ට ඒක හොයාගන්න බෑ. ඉස්සරහටත් දැන් මේක දිගටම කියාගෙන ওই විදිහට යන්න ඕන. දැන් මේ පත්‍රිකා කරන්න ඕන අපි ටීවී එකේ මේක ඇඩ්වර්ටයිස්මන්ට් දාලා කියනවා ප්‍රජා සෞඛ්‍ය එකේ වෛද්‍ය එකක කියනවා මේක දිගට කරන්න ඕන. මගේ නම් මතය චතුර මේක පුනා මොකද අපේ අයගේ හරිම කෙටි මතකයක් තියෙන. ඔබ දන්නවා මාර්තු මාසයේ අපි ඉතාමත්ම හොඳින් මේකට සූදානම් වෙලා හිටියා. නමුත් අප්‍රේල් මැයි වෙද්දී ඒක ලිහිල් වුණා. ඉතින් මේ ලිහිල් වීම අනිත් ඒවත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වුණාට වෛරසය වගේ දෙයක් එක්ක ඒක අමාරු. ඒක නිසා අපි මම නම් කියන්නේ මේ දැනුවත් කිරීම විවිධ මාර්ගවලින් පුනා කිව යුතුයි. මේ පුනා කිවීමෙන් තමයි අපිට ප්‍රතිඵලය ලැබෙන්නේ කියලායි මම නම් ප්‍රබල ලෙස විශ්වාස කරන්නේ. අයවැයෙන් විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව 24 වනදා විරෝධතාවයක් සංවිධානය වෙනවා. ඒ සංවිධානය වන්නේ විශ්‍රාමිකයන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක මහින්ද ජයසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. අයවැය සාම්ප්‍රදායික කතාවක් පමණයි ජවිපේ කියලා තියෙනවා. ජනතා මුක්ති පෙරමුණ කියන්නේ මේකේ වෙන මුකුක්වත් නැහැ. තියෙන්නේ ඔක්කොම අයවැයේ පහුගිය කාලේ කියපු දේවල් සැලසුම් මේ දේවල් විතරයි. අලුතෙන් කියලා දෙයක් නැහැ කියලා. මේ අතරම තමයි අයවැය නරක නෑ කෘෂිකර්මයට සහන දීම හොඳ අරමුණක් කියලා රුවන් විජේවර්ධන මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා සඳහන් කළා. තියෙන්නේ යනෝ කෘෂිකර්මාන්තය වෙනුවෙන් සහන ලබා දීම පිළිබඳව සමා සතුටට පත්වන බව ඔහු කියනවා. කෝප් කමිටුවේ කටයුතු 20 වෙනිදා සිට ආරම්භ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපතිතුමා සඳහන් කළ තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2021 අයවැය දුගීභාවය අවම කිරීමට පියවරගත් අයවැයක් විදිහට ඊයේ පාර්ලිමේන්තුවේදී ඔහු දීර්ඝ ප්‍රකාශයක් කළා. මේ ගැන තමයි අද සඳහන් කරන්නේ. මේ අතර මේ අද ඉඳලා ගිලන් රථ සේවාවන් ආරම්භ වෙනවා විශේෂඥ සේවාවන් ආරම්භ වෙනවා. ඒ මොනවා සඳහාද කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා පැහැදිලි කිරීමක් කළා. හුදකලා කරලා තියෙන ප්‍රදේශවල කිසියම් හෝ රෝගියෙක් සිටිනවා නම් ඔහුට රෝහලට ඒමට අවශ්‍යතාවයක් තියෙනවා නම් එම අවශ්‍යතාවය සඳහා අපි මීතොටමුල්ල විද්‍යාලයේ වෙනමම ගිලන් රථ ඒකකයක් ස්ථාපනය කරලා තියෙනවා. එය කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාගේ අනුදැනුම ඇතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව. එහි අංකය වන්නේ 0.113යි 422යි 558. මෙම ගිලන් රථ සේවය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඒ නිසා කිසිම රෝගියෙක් රෝහලට එන්න 1990 ගිලන් රථ සේවයට කතා කරලා ඉන්න ප්‍රමාද නම් මෙම සේවයට කතා කරලා රෝහලක් වෙත පැමිණිය හැකියි. කිසිසේත්ම බිය යුතු නැහැ කිසිම රෝහලකට පැමිණෙන්න. ඒ වගේම මෙම හුදකලා කරන ලද ප්‍රදේශ සඳහා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයත් එකතු කොටගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබා දීමට අපි කටයුතු කරනවා. මොනෑම හෝ හේතුවකින් ඖෂධ ලබා ගන්න බැරි වුණ කෙනෙක් සිටිනවා නම් එම කණ්ඩායම පැමුණාම ඒ ප්‍රදේශයේ ඔබට අවශ්‍ය ඖෂධය සහ ඔබට මොන හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් එම කණ්ඩායම දැනුවත් කර හැකියි. මේ අතර සල්ලි හොයන හැටි මේ අයවැයේ නෑ. මේ අයවැය තුළ සල්ලි හොයන විදිහ මේක හොයාගන්න විදිහ කොහොමද කියලා නෑ. මොකද රටට රුපියල් බිලියන 3000ක් තවත් ණය ක්‍රමයක් ගන්න යෝජනා කරලා තියෙනවා. ආණ්ඩුව ආදායම් සෙවීමේ කිසිදු ක්‍රමයක් පෙන්눔 කළා නෑ. දැනට බිලියන 2000ක ණය අරගෙන තියෙනවා. වසර දෙකක් ඇතුළත ජනතාවට බිලියන 5ක ණය කන්දකට සිර කරලා තියෙනවා. ඉතින් පහුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් කරන්නේ රට ණය කන්දක සිර කිරීම. වෙන කවුරුත් නෙමෙයි. මේ විජිත හේරත් මහත්මයා ඊයේ කර ප්‍රකාශය මේ අතර ඊයේ අයවැය විවාදයේ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියා. පෙරවරු 11:40ට පමණ සභාගර්භයට ආව. 11:30ට විතර පාර්ලිමේන්තුවට ඇවිල්ලා 9 වෙනි පාර්ලිමේන්තුවේ පළමු
සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සභාගර්භයට ආපු පළමු අවස්ථාව. කෙසේ වෙතත් ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මැති ඇමතුරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග මන්ත්‍රී භෝජනාගාරය වෙත ජනාධිපතිවරයා ගියා. එදී දිවා භෝජනයේ සහභාගී වුණා. පසුරු 1:15ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් නික්ම ගියා. ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේද මේ අවස්ථාවේ ජනාධිපතිවරයෙක් විදිහට වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩි. එතුමා වෙනුවෙන් වෙන් කර ප්‍රමාණයද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වියදම් කරන ප්‍රමාණයද වැඩි. සරලද නැද්ද? ඉතින් මේ ගැන කතා මම හිතන්නේ ඉදිරියේදී. එතකොට අපිට බලන්න පුළුවන් ඇත්තටම කොහොමද කියලා. මේ අතර මෛත්‍රී අත්සන් කළ ගැසට් 55ක් හමස් පෙට්ටිය කියලා සඳහන් කරලා තිනවා. ඒ අනුව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහත්මයා තමයි සමගි ජනබලවේගී ඊයේ අත්සන් කරපු ගැසට් නිවේදන 55ක් මෙතෙක් නිකුත් කළ නෑ කියලා කියන්නේ. එතුමා ගෙදරත් ගිහිලා සිංහරාජ වනය තුන්ගුණයකින් වැඩි කිරීම සඳහා වන ජනාධිපතිවරයාව සිටියේදී අත්සන් කරපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අත්සන් කළ ගැසට් පත්‍රය වසරකට අධික කාලයකට පසුව පසුගියදා නිකුත් වුණා. ඒ වගේම ගැසට් පත්‍ර 55ක් තවත් පොලිමේ තියෙනවා කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා Facebook එකේම සටහනක් තියලා තියෙනවා. මේ ගැසට් පත්‍ර 55 මුද්‍රණය කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමතිවරයා සඳහන් කළා තියෙනවා. අන්තිම වෙලාවේ කරපු යන්න ඉස්සෙල්ලා අත්සන් තබපු හොඳ දේවල් තියෙනවා. ඉතින් ඒවා එළියට දාන එක ඉතා වැදගත් තියෙනවා. අන්තිම වෙලාවේ අත්සන් කරපු නරක ඒවත් තිබුණා නේ. ඒක නෙමෙයි ඔය යට ගියේ. නැත්තම් ඉතින් මිනිමරුව නිදහස් කරලා ගෙදර යවුවා කියන චෝදනාව. අපරාධේ හොඳ දේවල් යට ගිය එක. ඉතින් මේ සිංහරාජ්‍ය වගේ දෙයක් කොච්චර වැදගත් දෙයක්ද මේ කරලා ගිහින් තියෙන්නේ. තියෙන හොඳ නැති වෙන්නේ කරන වැරදිත් එක්ක. මත්ස්‍ය අත්සන්න විකුණා ගැනීමට නොහැකිවීම විශාල අර්බුදයක්. ලක්ෂ 3ක් වන දීවර කාර්මිකයන්ගෙන් 120ක් හෝ දෛනිකව රැකියාවට යන්නේ නැහැ. සමස්ත ලංකා පොදුජන දීවර සම්මේලනය ප්‍රකාශ කරනවා. මේ නිසා ලක්ෂ 3ක් පමණ වන දීවර කාර්මිකයන්ගෙන් 120ක් හෝ දෛනිකව රැකියාවට යන්නේ නැහැ. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ තුල කොවිඩ් රෝගීන් හමුවීමත් එක්ක මත්ස්‍ය අත්සන්න අලෙවි කර ගැනීම නොහැකි වෙච්ච අර්බුදේ නිර්මාණය වුණා. ඉතින් ඒකත් එක්ක තමයි දීවර ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා කියලා කියන්නේ. මේ ජාතික සංවිධායක රත්නගමගේ මහත්මයා කරන ප්‍රකාශයක් අද පුවත්පතේ ගෙනෙන්නේ. ලංකාවට පැමිණි බෝර නායකයා නිරෝධායනය කළාද නැද්ද? නිරෝධායනය කියලා තමයි අද පුවත්පත් වාර්තාව කියන්නේ. මේ අරුණ පුවත්පතේ වාර්තාවක්. ඉන්දියාවේ විශේෂ ගුවන් යානයකින් පසුගිය 16 වෙනිදා මෙරට පැමිණි බෝරවරුන්ගේ අධ්‍යාත්මික නායක සයිදුයින් සහ ඔහුගේ කණ්ඩායමේ 36 දෙනෙක් යුද හමුදාවේ ආරක්ෂාවට දින 14ක් නිරෝධායනයට ලක් කර ඇති බව. කොවිඩ් වැළඳී පිටරටදී මියගිය 24 දෙනෙකු වෙනුවෙන් වන්දි ඉල්ලනවා කියලාත් අපි සඳහන් කළා ඔබට මීට ඉස්සෙල්ලා. ඉතින් මේ තොරතුරු බොහොමයක් අද ඇතුල් පිටුවල වාර්තා කරලා තියෙනවා. මේ අතර කොවිඩ් රෝගීන් පාරේ තැන තැන මැරෙන කතාව අමූලික බොරුවක් කියලා යුද හමුදාපතිතුමා කියනවා. මේක ඊයේ උදෑසන දෙරණ අරුණ ඔස්සේ එතුමා සඳහන් කර සිටියා. විස බීජ නාශක දියර දන්සලක් දුන්නු අද කාලේ වීරයෙක් පිළිබඳව වාර්තා වෙනවා. වීර මිනිසෙක් පිළිබඳව සියලු දේ මුදලට යටත් වෙලා තියෙන මොහොතක Tamanගේ වාසියට හැමදේම හරව ගන්න හදන මොහොතක මේ වගේ සාමාන්‍ය මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්න. ඔහු අජිත් කුමාර ලියනාරච්චි හිටපු යුද හමුදා සෙබලෙක්. වයස අවුරුදු 49ක දෙදරුපියෙක්. වර්තමානයේ තියෙන තත්ත්වයට එක්ක මේ තත්ත්වයට මුහුණ දෙන්න ඕන හින්දා ඔහු මේම දෙයක් කරනවා. එයා විස බීජ නාශක ලීටර 4000ක් පමණ නොමිලේ සැපයලා තියෙනවා. දිනකට රුපියල් 4000ක් පමණ මේ වෙනුවෙන් වැය කරලා තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. ඉතින් රටේ යහපත වෙනුවෙන් තමයි මේ කටයුතු ඔහු කරන්නේ. ලොකු මුදලක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් ඉතින් ඔහු ඒ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. රාමන් මේ වගේම තවත් කැපවෙච්ච පිරිසක් පිළිබඳව කියනවා අද දවසේ මේක මම පුඩා දක්වන ඩේලි මිරර් පුවත්පතෙන්. මේ රමාල් සම්බන්ධයෙන් සටහන Facebook එක ඔස්සේ සහරි ජනප්‍රියයි ඔහු මේ දවස්වල. රමාල් ක්‍රිස්ටෝපර් සහබන්දු සෙරිබල් පෝල්සි වලින් පෙළෙන දරුවෙක්. මේ දරුව ගැන අපි ඔය ඉස්සලා කතා කරලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් කරගම්පිටිය විජය විදුහලේ 5 වෙනි ශ්‍රේණිය උගන්වන මේ ගුරුතුමිය රූපිකා චාන්දනී අරන්දර මහත්මිය මේ පන්තිභාර ගුරුතුමිය මේ වගේ එක මේ දරුවට විතරක් නෙමෙයි තවත් පහ ශිෂ්‍යත්වයේ ලංකාවේ පළමු වරට ලකුණු 99ක් ලබාගත්ත මේ සෙරිබල් පෝල්සි වලින් ඉන්න දරුවෙක්. ඉතින් මේ දරුවා ඇතුළු තවත් 5 දෙනෙකුට උගන්වනවා. ශිෂ්‍යත්වයේ අඩුම ලකුණු ලබාගෙන තියෙන්නේ මේ පන්තියේ ලකුණු 83යි. මේ දරුවත් මුස්ලිම් ජාතික දරුවෙක්. ඒ දරුවට ලියන්න කියන්න මුකුත්ම හැකියාවක් නොමැතිව ලකුණු 83ක් ගේන්න මේ තත්ත්වයට පත් වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. අද දවසේ විශේෂ සටහනක් මේ පාසලේ
විදුහල්පති බණ්ඩාර කුඹුක් වැවේ සාන්තිදේව ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කර ගනිමින් මේ දරුවා පිළිබඳව සටහන අද තියලා තියෙන්නේ කලනී කුමාරසිංහ අද ඩේලි මිරර් පුවත්පතට. රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විශේෂ රැස්වීමක් ඉරිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී එය පැවැත්වෙනවා කියලායි කියන්නේ. ඒ එකම තමයි නායක ස්වාමීන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටින බව සඳහන් කරලා තියෙන්නේ. මහානාහිමියන්ට අවසන් ගරු බුහුමන් දැක්වීම සඳහා මේ විදිහට පැමිණෙනවා. පවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නාහිමියන්ගේ දේහයට අවසන් ගරු බුහුමන් දැක්වීමටයි මේ පිරිස් පැමිණෙමින් ඉන්නේ. මේ චාරුප වාර්තාවාදය ගැන කියනවා. මේ අතර තමයි රිදිගම සපාරි උද්‍යානයේ සිංහදේනුවක පැටවුන් 30 දෙනෙක් බිහි කරපු පුවත වාර්තා කරන්නේ. පහුගිය 17 වෙනිදා 4:30ට තමයි පළමු සිංහ පැටවත් 4:30ට පමණ අනිකුත් පැටවුනුත් බිහි කරා කියලා වාර්තා කළා. ජර්මන් සත්තු උද්‍යානයෙන් හුවමාරු ක්‍රමයේ යටතේ රිදිගම සපාරි උද්‍යානයේ හිමි වෙච්ච අප්‍රිකානු වර්ගයේ ශීන නම් වෙච්ච අවුරුදු 7ක් වයස ඇති සිංහදේනුවට සහ චීනයේ සිටගෙන ආපු සුලා නම් නව හැවිරිදි සිංහෙකුට දාව මේ පැටවුන් 30 දෙනා උපත ලබලා තියෙනවා. නාගොඩ රෝහලේ විස්මිත සැත්කමක් කරලා තිබෙනවා. අදිවල ලේසර් කිරණ යොදාගෙන වකුගඩුවේ ගලක් ඉවත් කරලා තියෙනවා. වකුගඩුවේ තිබිලා ඉවත් කරපු ගල චාරු පුවත්තා ගෙනවා. කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහත්මයා ඒකම කාර්ය මණ්ඩලයේ ශල්‍ය කර්මයේ සිදු කළ තියෙන වකුගඩු හා මෞර්ත ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහත්මයා අද චාරුප සමග මේ ගැන තොරතුරු වාර්තා කරලා තියෙනවා. මියගිය LTT සමාජිකයන් සමරුවොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බව කියන්නේ පොලිසිය. ඒ අනුව කිසිදු සමරීමක් කරන්නට බැහැ කියලා දැනටමත් මේ සියලු දෙනා වෙත දන්වලා තියෙනවා. ලබන සතියේදී මන්නාරම සහ වවුනියා ප්‍රදේශවල LTT සමාජිකයන් සමරීමට සැලසුම් කර තිබීම ගැන තමයි මේ ගැන සඳහන් කරලා තියෙන්නේ. ගෘහස්ත රැකියා නියුක්තිකයන්ට ඩොලර් 10,000ක දීමනාවක් ලබා දීමට තීරණය කළ තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත බලධාරීන්. නොමිලේ බයිසිකලයක්ද එවන්නන්ට ලබා දෙනවා කියලා කියන්නේ. මේ වෙනත් රටවල දැනට ලබා දෙන දීමනාවන් තමයි අද දවසේ මේ විදිහට ගෙන එන්නේ. දැවන්ත ටයර් කම්හලක් හදන්න චීනෙන් ඩොලර් මිලියන 300ක ආයෝජනයක් ඇවිත් තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ අවස්ථාවේදී චීන තානාපතිතුමාන්ට නව චීන තානාපතිතුමාන්ට ප්‍රකාශ කළා තියෙනවා. ඒ වගේම මේ ආයෝජන ගිවිසුමට ප්‍රමුඛ වෙලේ ටයර් නිෂ්පාදක සමාගමක් විදිහට පැමිණෙනවා. තවත් සමාගමක්. ඉතින් ෂැන්ඩොන් ටයර් සමාගම. ඉතින් ඔවුන්ට කියලා තියෙන්නේ මේ ආයෝජන තමයි අපිට වැදගත් වෙන්නේ ණයට වඩා කියලා. විල්පත්තුව වෙනුවට රටේ ඕනෑම තැනකින් කැලේ වවන්න පුළුවන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. වන විනාශය ඇස්තමේන්තු ගත කරලා මැනුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ විල්පත්තුව වවන විදිහ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අහනවා. ඉතින් මේ අවස්ථාවේ තමයි මේ කරන්න පුළුවන් දේවල් පිළිබඳව කියලා තියෙන්නේ. සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ බිරිය බදුදීන්ගේ ඥාතියෙක් කසාදයට අත්සන් කළේත් බදුදීන් කියලා. ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා ඊයේ දවසේ බදුදීන් මහත්මයා. මේ කොමිසමට පාස්කු කොමිසමට දෙමළ බසින් සාක්ෂි විමසන්නේ රිෂාඩ් බදුදීන් දිගින් දිගටම ඉල්ලනවා. මීට පෙර සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් සාක්ෂි ලබා දීලා තියෙනවා. ඉතින් එහෙමනම් ඉතින් දැනුත් ඒ විදිහට කරන්න කියලා තමයි විනිසුරුතුමා ඉල්ලීමක් කරන්නේ. මොකද මීට ඉස්සෙල්ලා දුන්නන්නේ දැන් අලුතෙන් ගන්න දෙයක් නැහැනේ කියලා තමයි ඉදි කියන්නේ. මේ අතර LPL තරඟාවලියට පැමිණි ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් වැළඳිලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. කොළඹ තරුපන්ති හෝටලයක නැවතී සිටි මේ ක්‍රීඩකයා ප්‍රතිකාර සඳහා අම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත දැනට යොමු කළා තියෙනවා. ක්‍රිස් ගේල් ඉවත් වෙලා ලසිත් මාලිංගත් ගේල් අනුගමනය කළ තියෙනවා. සූරිය වැව විකට්ටු 10ක් දැන්ට සූදානම් කරලා තියෙන වෙලාවේ තමයි ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් මේ දෙදෙනා ඉවත් වෙලා තියෙනවා කියලා අද දවසේ වාර්තා කරන්නේ. මේ ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල අපි කෙටි විරාමයකට ගිහින් ඇවිත් ඔබට කාටුන් ගෙනෙන්න. දෙරණ අරුණ Sri Lanka's breakfast show. ඔබ යාලේ දෙරණ අරුණ සමග එකතු වෙන්නේ 30 හේවා 20ගේ හිනා වැස්ස. හොකි හූ කියලා කියන්නේ අද වෙන කවුරුත් නෙමෙයි අපේ වටේ ඉන්න උඩුබුරන අය. අයවැය අරගෙන එනකොට උම්බෑ ගානවා, පුරුපුරු ගානවා, ඥාව් ගානවා. මොකටද මේ කියලා බලන්න කාට සහන ලැබෙයිද කියලා. දාස කියන්නේ නම් ආණ්ඩුව ෆේල් කියලා 103 කට්ටිය කියනවා කියලායි අද දාසගේ කාටුනේ කියන්නේ. හැබැයි රජෝ JVPත් ෆේල් කියලා තමයි 103 හින්දා අද විජේ වීර මහත්මයා නම් කියනවා කියලා දාස කියන්නේ. දාසගේම අද ස්වාරිස් කාටුනේ ඇත්තටම සර්ලට අයවැය පේන්නේ කොහොමද? JVP එකකින් ඇහුවා වගේම අනිත් පැත්තෙන් අද දාස අපුවලා අහනවා විමල් මහත්මයාණුයි ගම්මන්පිල මහත්මයාණගෙනුයි මෙන්න මේක ඉතාමත්ම සංවේදී අයවැයක් කියලා තමයි ඒගොල්ලෝ කියලා තින්නේ. එතුමලා සංවේදී වෙලා තියෙනවනේ කොහොමත්
ජනාධිපතිතුමා කියනවත් එක්ක ඒ හින්දා මෙහෙමලු. එතුමා කොරෝනා ගැන බොරු පතුරු 29ක් අල්ලලා නේද සර්? ආණ්ඩුවේ මැති ඇමතිවරුද ඔය අය පිස්සුද යකෝ විපක්ෂයේ අය නම් කියන්නේ ආණ්ඩුවේ අය කියන්නේම බොරු කියලානේ. අද සිරා කියන්නේ එහෙම. තලංගම ජයසිංහ පලාමල්ල පවිත්‍ර නෝන මෙන්න ඇවිල්ලා ඉන්නවා. ජාසිංහට පරිසර අමාත්‍යාංශ ලේකම් තනතුරට පත් කළා. ජාසිංහට අපි දුන්නේ උසස් වීමක් කියලා කියනවා එතුමිය. ආදනෝ ඇනෝනේ ලක්ෂ ගානක ජීවිත බේරගන්නවට වඩා ඒක උසස් දෙයක්ද නෝනේ කියලා අදහන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ රාජදාස. මෙන්න හුරේරා කහ ඉඟුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළා. දෙයියන්ගේ පිහිටෙන් බාස්මති ගෙන්නන්න නම් බාධාවක් නැහැ කියලායි අරුණ කියන්නේ. කහගේන නැතුව ඉන්දියානු ගොවීන් නම් අපහසුතාවයට පත් වෙලා කොහෙත් ගොවියෝ අපහසුවේ තමයි. හැබැයි අපේ ගොවියන්ගේ කහස්සන හොඳට නැගලා ඇවිල්ලා තියෙන වෙලාවක් ජනවාරි වෙනකොට ගැලවෙන්න ගන්න වෙලාවේ කහගේන්න දෙන එකක් නැහැ කියලා අපි හිතනවා. මෙන්න ආසන්ත විජේනායකගේ කාටුනය ICU වල ඉන්න බොහෝ පිරිසක් අද ඉන්නවා. කොට දෙනෙක් ඉන්නවා. හැබැයි අපේ කට්ටිය ICU වල නෙමෙයි ඉන්නේ. මුලින් කිව්වේ ඇඳක් නැති වේදරෝමය. අපේ කට්ටිය ඉන්නේ වෙන කොහොක්වත් නෙමෙයි වෙන තැන්වල වෙනත් තැන්වල මඩුවල එහෙම නැත්නම් දෙල් බෙහෙත් කරන්නේ වෙනත් තැන්වල. අද දවසේ මේ අරුණ පුවත්පතේ කාටුනේ කියන්නේ ඉතින් බෙහෙත් තියෙන තැන්වලට නෙවෙයි අපි යන්නේ ඊට එහායින් ගොඩ බෙහෙදකම් කරගන්න සෙල්ලන්ද කොල්ලෝ. සජිත් කියනවා ආණ්ඩුවේ අසමත්කම ඔප්පු වෙලා ඉවරයි කියලා. හරියටම කියලා නැද්ද? ගම්මට්ටමෙන්ද බිම්මට්ටමෙන්ද කියලා අසමත් අද සෙල්ලන්ද කොල්ලෝ. මෙන්න ෆේස්බුක් පුද්ගලිකංශ විශ්‍රාම යන වයස 60 දක්වා දීර්ඝ කරලා තියෙන්නේ. ඒකත් තට්ටු වෙන පොටක් දන්නේ නැහැ. ඔහොම ගෙනිහිල්ලා කියලා කියන්නේ. ඒකත් තට්ටු වේද එකට තට්ටු වේද දන්නේ අවසානයේ මොකටද? මෙන්න බෙම්පියා මම පාර්ලිමේන්තුවේ සියලුම മന്ത്രിවරුන්ට කිව්වේ නම්බුකාර විදියට හැසිරෙන්න ඕන කියලා. ඇයි එයාලා තැනකදී හැසිරීම ඉගෙන ගන්න ඉස්කෝලේකට ගිහිල්ලා නැද්ද කියලා අහන්නේ. අද මේ මතවල කවුද ඒ කියලා ඔබ දන්නවා. මෙන්න අද චමෝත් පද්මශ්‍රී විවේචන ඉවසන්න කියලා සජිත් මහත්මයා ආණ්ඩුවට උපදෙස් දෙනවා. එතුමට තියෙන එකම අත්දැකීමනේ කරපු කියපු දේ හැම එකක්ම විවේචනය වුණා. ඉතින් ඉවසන්න වුණා කියලා අපේ යාළුවෝ මේ දවස්වල කියන්නේ. බදු දින් නම් මේ දවස්වල පැල ඉඳනවා කියලා තමයි කියන්නේ. ලොකු ගස් තිබුණා නම් එහෙම පැල හිටවන්නේ ඔළුව උඩද දන්නේ නැහැ නේද කියලා කියනවා. අද පැලයක් හිටවන්න හරි අවස්ථාවක් ලැබුණේ ලොකු ගස් ටික කපලා දාපු හින්දා. එද එතුමා කියනවා ඇත්තේ එහෙමලු. මර්සිපාල වෛද්‍යරු කියනවා අමුමාළු කන්නේ සත්තු කියලා. ඉතින් අපි කියන්නේත් ඒකම තමයි. ඉතින් අපිත් වෙනස් දෙයක් කියන්නේ නැහැ කියලායි මේ කියන්නේ. දවසේ 14 වැඩසටහන අවසන් කරනවා. වහගෙන රටේ සිදු උණු ලොකු ගැහිලි වෙන යහපාලනේ ඇස පොඩි බෙදිලි ගැන පහදයි උසාවිය සිල් රෙදි බෙදපු පින යහපත් රටක් දැන්වත් ගොඩ නැගෙනු මැන කියලායි කවිය කියන්නේ. දෙරණ අරුණ Sri Lanka's breakfast show.